මේ වාරේ එක්ක වෙන්නේ The Silver Sun පොඩ්කාස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් මේ පළවෙනි එපිසෝඩ් එකේ මම මොනවද කතා කරන්න කියලා මම හිතුවා. හිතද්දී දැන් කොරෝනා වෙනවා. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න මාතෘකා තියෙනවා සෑහෙන. මම හිතුවා මේ ළඟදි මට යාළුවෙක් කිව්වා මේ එක පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මාර ඉන්ට්‍රෙස්ටිං දෙයක් වුණා. මම සෑහෙන දෙයක් දැනගත්තා වගේම සෑහෙන දෙයක් මගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් මේ කොරෝනා වගේ කාලෙකදී. මේක පොඩි අතීතයන කතාවක්. හැබැයි ඒ පුද්ගලයා දැනුත් මේ මොහොතේ ජීවත් වෙනවා. අපි බලමු මේ කවුද කියලා. එක්දාස් 952 ටෙක්සාස් වල පෝල් ඇලෙක්සැන්ඩර් අපි පෝල් කියලා කියමු. කියලා බබෙක් අවුරුදු 6ක බබෙක් සෙල්ලම් කර කර හිටියා ග්‍රවුන්ඩ් එකේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක කියන්නේ මේ ගෙදර මිදුලේ. සෙල්ලම් කර කර ඉද්දියාගේ බෙල්ල පිටිපස්සෙන් ලිදෙන්න ගත්තා. මේ පාර බෙල්ල පිටිපස්සෙන් ලිදෙන්න අරගෙන කොන්දත් ලිදෙන්න ගත්තා. ඒ පාර මියා මෙහිම අමාරුවෙන් ගියා කුස්සියට. අම්මා ඉතින් ගත්තෙත් නෑ මට පිටින් ඉන්නේ හින්දා. ඒ වුණාට අම්මට තේරුණා මෙයාගේ මූණේ තියෙන වේදනාව වෙනදා වගේ නෙමෙයි කියලා. ඒ පාර සුද්ධ කරලා ඇඳට කරලා තිබ්බා. ඉතින් හිටියා. ඊට පස්සේ ෆැමිලි ડોක්ටර්ටත් කිව්වා. ඒ පාර ෆැමිලි ડોක්ටර් ඇවිල්ලා බැලුවා. බලලා කිව්වා මේ මෙයාට සමහර විට පෝලියෝ වගේ කියලා. ඒ වුණාට දැන් අර අපේ කොරෝනා වගේ දැන් ඒ කාලෙත් පෝලියෝ 1952 දී පෝලියෝ සෑහෙන්නම ඇමරිකාවේ ගිහිල්ලා තිබ්බා. මම පොලියෝ ගැන පස්සේ කතා කරන්න. ඉතින් එතකොට ඒක නිසා මුළු හොස්පිටල් පිරලා තනිකරම පොලියෝ රෙඩ්ඩුන්. ඒකින්ද මේ යවන්න එපා දැම්ම ගෙදර තියාගන්න කියලා. ඒනවාට දවස් දැන් ඉතින් ෆැමිලි ડોක්ටර් ගියා දවස් 5ක් විතර දැන් ඔහොම ගත වුණා. ඒත් වෙද්දී පෝල්ට කෙලිම ඇවිද ගන්න බෑ. කතා කරන්න බෑ. කහින්න බෑ. මොකුත් බෑ. ඒ පාර පෝල් ටක් ගාලා පාක්ලන්ඩ් හොස්පිටල් එක ළඟම තිබ්බේ අම්මලා අරන් ගියා. අරන් ගිය ගමන් තනිකරම ළමයින්ගෙන් පිරීලා. වේදනාවෙන් පිරුණු ළමයින්ගෙන් පිරීලා ඉන්නේ තනිකරම. ඉතින් කොහොම හරි මේ අපේ පෝල්ල පෙන්නුවා ડોක්ටර් කෙනෙක්ට හොස්පිටල් එකේ. පෙන්නපු ගමන් ඊ ડોක්ටර් කිව්වා දැන් මේ අන්තිම තත්ත්වේ පෝල් ඉන්නේ. මෙයාට තව හුස්ම ගන්න බැරි වෙනවා. මෙයා දැන් නැති වෙන්න යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අතහැරලා දැම්මා. එයා අම්මලා අඬ අතහැරලා දාලා හිටියා. එනකොට තව ડોක්ටර් කෙනෙක් දැකලා එයා ටක් ගාලා පෝල් අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා චෙක් කරලා බලද්දී ඊට පස්සේ ඒ වෙලේ මෙයා ප්‍රොසීඩර් එකක් කරා. ඒකට කියනවා අපි ට්‍රේකියෝටොමි. තමයි කියන්නේ මම ප්‍රොනවුන්ස් කරන විදිහ හරියට දන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒක ගැන විස්තර. එමර්ජන්සි ට්‍රේකියෝටොමි සක්ෂන් කියන ප්‍රොසීඩර් එක කරා. ඒකෙදි කරන්නේ මේ උගුර ගාවෙන් මේ බෙල්ල ඇටේ අපේ උගුර ඇටේ ගාවෙන් හිලක් හදලා ලංග්ස් වලට මේ බටයක් ගහනවා. එතකොට හුස්ම ගන්න ලේසියිනේ. මොකද මෙයාගේ දැන් අර හුස්ම මෙහෙම පුෂ් කරන්න බැරි හින්දා වෙනහල්ල මේ මෙයාගේ හිර වෙලා තිබ්බේ. හෝල්ගේ හිර වෙලා තිබ්බේ. ඒක නිසා අරම දාලා හුස්ම ගන්න දරුවා. දැන් ඔයාලා බලනවා ඇති මොකද්ද මේ අහලත් නැහැ මේ පොලියෝ වලින් වෙන දේ. පොලියෝ වලින් වෙන දේ ප්‍රධානම දේ. මම පොලියෝ ගැන පස්සේ කතා කරන්න. පොලියෝ වලින් ප්‍රධානම වෙන දේ තමයි පැරලයිස් වෙනවා. පැරලයිස් වෙනවා කියන්නේ මෝටර් ෆන්ක්ෂන්ස් නැති වෙනවා. ඒ කියන්නේ සිග්නල් යවන්නේ නැහැ. සිග්නල් යවන මේක නැති වෙනවා මසල්ස් වලට වැඩ කරන්න. මේ අපිට මේ වැඩ කරන දත කුස්සන සිග්නල් එකක් යවනවා. සිග්නල් එක වල මෝටර් ෆන්ක්ෂන්ස් නැති වෙනවා පේශීස. දැන් පේශී වල මෝටර් ෆන්ක්ෂන්ස් නැති වෙන එක දැන් සාමාන්‍ය පැරලයිස් වෙන්නේ අතපය නැති වෙන එක. මේක එහෙම නෙමෙයි. බෙල්ලෙන් පහළ ඔක්කොම නැහැ. එතකොට මහා ප්‍රාචීරීය ඩයෆ්‍රේම් එක අපේ ඒකත් ඇතුළුව ඔක්කොම පේශී වැඩ කරන්නේ. එතකොට හුස්ම ගන්න එක දැන් හුස්ම ගන්න එක කියන අපි ඒ ක්‍රියාවලිය ගත්තොත් එහෙම මෙහෙම හුස්ම ගන්න අර මහා ප්‍රාචීරීය උඩට මේ ඇකිලෙන්න ඕනේ. ඒ වගේමයි ඒක ලොකු වෙන්න ඕනේ. එතකොට තමයි පෙනහළු කුහරේ හුස්ම මේ වෙලා ඒ කියන්නේ පෙන පීඩනය අඩු වැඩි වෙලා අපිට හුස්ම ගන්න ලැබෙන්නේ. ඉතින් මේක මේ සිදුවීම් වෙන්නේ නැහැ මේ මහා ප්‍රාචීරීය ඩයෆ්‍රේම් එකෙත් මේ සිග්නල් යන්නේ නැහැ. සිග්නල් යන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. මෝටර් ෆන්ක්ෂන් එක නැති වෙලා බෙල්ලෙන් පහළ. එතකොට හුස්ම ගන්න බෑ. මේක තමයි පොලියෝ වල වෙන මාරාන්තිකම තත්ත්වය. ඉතින් කොහොම හරි මේ බබා ඊට පස්සේ දැන් ඔන්න සිහි නැති කරලා තියෙන්නේ රැකෆෝමි කරානේ. රැකටොමි කළා දැන් සිහි නැති කළා. ඊට පස්සේ දවස් 3කට පස්සේ පෝල් හැරලා. පෝල්ගේ වචන වලින් කියනවා නම් පෝල් ඊට පස්සේ හැරෙන්න බෑලු. කතා කරන්නත් බෑලු. පේන්නෙත් නැහැලු. මෙහෙම මිර එකක් වගේ තියෙනවලු. ඒකේ මීදුමක් බැඳිලාලු.
ඊට පස්සේ කොහොම හරි ඇහෙනවලු ළමයි කෑ ගහනවා වේදනාවෙන්. ඉතින් කොහොම දවසක් වගේ ඉඳලා අර මිර එක අයින් කරලා. අයින් කරපු ගමන් එයා දැකලා තියෙන්නේ එයාව සම්පූර්ණයෙන් සම්බන්ධ කරලා තියෙන්නේ යකඩ සිලින්ඩරයකට. තනිකර යකඩ සිලින්ඩරයකට. බෙල්ලයි ඔළුවයි විතරයි එළියේ තියෙන්නේ. අනිත් ඔක්කොම ලොකු අර CT ස්කෑන් එක වගේ ලොකු යකඩ සිලින්ඩරයකට සම්බන්ධ කරලා තියෙන ඔළුව විතරක් එළියේ. ඉතින් මෙයාට මෙහෙම යන්තමට ඔළුව හරවන්න පුළුවන්ලු දෙපැත්තට. බාරපු ගමන් දෙපැත්තෙම ඉන්නේ ඒ වගේ ඔළුව ගොඩක්ලු ළමයි ලොකු යකඩ සිලින්ඩර් වලට සම්බන්ධ කරලා. ඉතින් මැරෙනවලු සෑහෙන්න ළමයි ඔක්කොම වේදනාවෙන් කෑ ගහනවලු. එතකොට ඔයාලා බලනවා ඉතින් මොකද්ද මේ ගැජමැටික් එක? ඇයි මේ මොකද්ද මේ යකඩ සිලින්ඩරය කියලා? 1952 ලොකු තාක්ෂණයක් තිබෙත් නැහැනේ. යකඩ සිලින්ඩරයකට කනෙක්ට් කරලා තියෙන්නේ. අපි බලමු මේ මොකද්ද කියලා. එක්දාස් 927 ෆිලිප් ඩ්‍රින්කර් හාවර්ඩ් යුනිවර්සිටි එකේ වැඩ කරපු සයින්ටිස්ට් තමයි මේ අයන් ලං කියන එක හදලා තියෙන්නේ. අයන් ලං කියන්නේ මේක සිලින්ඩරයක්. මේ යකඩ සිලින්ඩරය සම්පූර්ණයෙන් සීල් කරපු. මේ සිලින්ඩරය ඇතුලේ දැන් වෙල්ල සම්පූර්ණයෙන් මිනිස්සෙක් බසන්න පුළුවන්. කිලෝ 300ක් විතර බර තඩි එක. එතකොට මිනිස්සෙක් තනිකර මේකට දාන්න පුළුවන්. දාලා ඔළුව බෙල්ලයි ඔළුවයි විතරක් එළියේ තියෙනවා. ඊටු මුළු ඇඟම අත්ත පය කකුල් ඔක්කොම ටික අර අයන් සිලින්ඩර් එක ඇතුලේ සීල් කරලා තියෙන්නේ. සීල් වෙනවා බෙල්ල ගාවෙන්. සීල් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒකේ පිටිපස්සේ තියෙනවා මහා ප්‍රාචීරිය වගේම එකක්. මෙහෙම පාටලයක් ලොකු රබර් මේව එකක්. ඒක මෝටර් එකකින් මෙහෙම පිටිපස්සට ඇදෙනවා ඉස්සරහට ඇදෙනවා. පිටිපස්සට ඇදෙනවා අර මහා ප්‍රාචීරිය. මේ අපේ මේ ඩයෆ්‍රේම් එකේ වැඩේ නැචරල් වෙන ඩයෆ්‍රේම් එකේ වැඩේ අරකේ කරන්නේ මොකද්ද? කෘත්‍රිමව කෙරෙනවා. එතකොට දැන් මේ මහා ප්‍රාචීරියේ වැඩේ කරන මේක දැන් සම්පූර්ණයෙන් සීල්. ඒ වගේම මේකේ මෙහෙම අත් ඇතුළට දාන්න තැන් වලින් පොඩි අර හිල් වගේ තියෙන ඒවත් සීල් කරලා තියෙන්නේ. හදිස්සියකට අත දාලා අර පේෂන්ට් කෙනෙක්ව තෙරපිස් කෙනෙක්ට වගේ අර ෆිසිකලි මේව කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. මේක කිලෝ 300ක් විතර බරයි. මේක වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් කරන්ට් වලින්. එතකොට මේ කරන්ට් එකෙන් වැඩ කරන නිසා කට්ටයකදී පවර් කට්ටයකදී ලඩ මැරෙනවා හුස්ම ගන්න බැරුව. ඉතින් ඒකට මොකද කරලා තියෙන්නේ මේක නිකන් බයිසිකලයේ වගේ කකුල තියලා අතින් කරන්න පුළුවන්. එතකොට ඒ කාලේ ડોක්ටර්ස්ලා නර්ස්ලා ෂිෆ්ට් ක්‍රමයට අරක කරලා තියෙනවා. ඉතින් මේක මොකද්ද මේකද වෙන්නේ? ඉතින් මේකම වෙන්නේ දැන් අපි හුස්ම ගන්නෙ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මහා ප්‍රාචීරිය මොකද වෙන්නේ අපේ සාමාන්‍ය බොඩි එකේ නම් වෙන්නේ මහා ප්‍රාචීරිය ලොකු වෙනවා. එහෙම කරලා ලොකු වෙනවා. ලොකු වුණා පල්ලෙහාට ඇදුනා ගමන් මොකද වෙන්නේ? අපේ පෙනහළු කුහරය තුළ පීඩනය අඩු වෙනවා සාමාන්‍ය මේ එළියේ තියෙන පීඩනයට වඩා. එතකොට මොකද වෙන්නේ? එළියේ තියෙන වාතය ඇතුළට ඇදිලා යනවා. පෙනහළු වලට ඇදිලා යනවා. ඊට පස්සේ අපේ පිට කරන්න ඕන ගමන් මහා ප්‍රාචීරිය ඇකිලෙනවා. ඇකිලුණා ගමන් පෙනහළු කුහරේ පරිමාව අඩු වෙනවා. අඩු වුණා ගමන් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. පෙනහළු වල ප්‍රෙෂර් එකට, ඒ කියන්නේ පෙනහළු වල ප්‍රෙෂර් එකට වඩා මහා ප්‍රාචීරිය අපේ පෙනහළු කුහරයේ තියෙන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට අර පෙනහළු තද වෙලා අපේ හුලං එළියට යනවා. ඔන්න ඕක තමයි අපේ සිස්ටම් එක. දැන් මේකෙදි කරන්නේ දැන් මෙයාලට පොලිය හදුනා ගමන් අර මෝටර් ෆන්ක්ෂන්ස් එක පේශීවල නැති වෙලා එතකොට එයාලට අර ඒක ස්වාභාවිකව කරන්න බැරි වෙන නිසා මේ මැෂින් එකෙන් කරන්නේ මොකද්ද? අයන් ලං එක කරන්නේ අර කෘත්‍රිම මහා ප්‍රාචීරියගේ මුළු ඇඟම ඇතුලේනේ නෙගටිව් ප්‍රෙෂර් එකක් ඇති කරනවා. ඒ කියන්නේ අරකේ මෙහෙම එළියට රබර් පටලේ ඇදෙන ගමන් අරක ඇතුලේ ඍණ පීඩනයක් ඇති වෙනවා. ඒ කියන්නේ පරිසරයේ පීඩනයට වඩා අඩු පීඩනයක්. එතකොට මොකද වෙන්නේ? ඇඟ මෙහෙම ලොකු වෙනවා. ලොකු වෙන්නේ පෙනහළත් එක්ක. එතකොට හුස්ම අපෙන් ඇතුලට ඇදිලා යනවා. ආයේ මොකද කරන්නේ? අරක ආයේ පුෂ් වෙනවා. පුෂ් කරපු ගමන් තද වෙනවා. තද වෙනවා කියන්නේ මේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා ඇතුලේ. ටින් එක වගේ එක ඇතුලේ. එතකොට ඇඟ තද වෙලා පෙනහළු වලින් පෙනහළු පුෂ් වෙලා අපිට හුලං යනවා. ඔන්න ඕක කෘත්‍රිමව කරනවා. ඔයාලා හිතන්න පුළුවන් ඇයි එතකොට මේ දැන් අවුරුදු දැන් 72ක් ගිහිල්ලා දැනුත් මේක කරනවා. ඇයි එහෙම උනේ? මේක විතරයි තියෙන එකම ක්‍රමේ දැනට ඒ කියන්නේ කන බොන ගමන් කරන්න. ඒ කියන්නේ කෙටි කාලිනව ඔක්සිජන් දෙන්න පුළුවන්. කෙටි කාලිනව ඔක්සිජන් දෙන්න පුළුවන්. කෙටි කාලිනව ඕන තරම් දැන් ක්‍රම තියෙනවනේ තාක්ෂණෙත් එක්ක ආපු. ඒ කියන්නේ පොසිටිව් හැබැයි හැම එකකම කරන්නේ පොසිටිව් ප්‍රෙෂර් එකක් දෙන. ඒ කියන්නේ මෙහෙම බට දාලා හරි මාස්ක් එකක් දාලා හරි තනිකර ප්‍රෙෂර් කරලා ඔක්සිජන් දෙන එක. ප්‍රෙෂර් කරලා එයා එක දෙන එක ගන්න එක එහෙම. පොසිටිව් ප්‍රෙෂර් එකක් දෙන්නේ. ඒ වගේම ඒක තියෙද්දි වෙන කන්න බොන්න මොකක් හරි බට ගහලා මොන හරි ක්‍රමයක් සලස්ව ගන්න ඕනේ. කටින් කන්න බොන්න කතා කරන්න වැඩ කරන්න බැහැනේ.
ඒ වුණාට මේකේ දැන් මේ පොලියෝ රෝගීන්ට ජීවිත කාලෙම එහෙම එකක් අවශ්‍යයි නේ. ඒකක් දිගටම තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ අයන් සිලින්ඩර් එක පැටලෙන්නේ, අයන් ලං එක පැටලෙන්නේ. මේ අයන් සිලින්ඩර් ඇතුලේ දැන් එයාට මුළු ඇඟම ඇතුලේ තිබ්බත් මූණයි බෙල්ලයි එළියේ. එතකොට එයාට කතා බහ කරලා වැඩ කරලා කරගත්ත හැකි. ප්‍රශ්න තියෙනවා. සෑහෙනම අපහසු මේක හසුරවන්න අමාරුයි. ඒ වගේම මේක හරීම පරණ අවුරුදු 70ක් විතර පරණ සිස්ටම් එකක්. එතකොට මේ උපකරණ කැඩෙන්න පුළුවන් ගැටලු තියෙනවා. ඒ වුණාට මේක තමයි දැනට මේ මොහොතේ තිබ්බ පෝල්ට තිබ්බ එකම හොඳම විසඳුම. ඉතින් මේ පෝල් සිලින්ඩරය ඇතුලේ කොහොම හරි මාස 18ක් සිලින්ඩරය ඇතුලේ නෙමෙයි හොස්පිටල් එකේ. මාස 18ක් හිටියා. ඉතින් දිගටම සිලින්ඩරය ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් මාස 18ක් ඉඳලා එයාට හැනවලු ડોක්ටර්ස්ලා කියනවා මෙයා නම් මැරෙයි. දැන් මේ ඔක්කොම මැරෙනවලු ඒ සිලින්ඩරේ හිටපු හැමෝම මැරෙනවා. මෙයා නම් මැරෙයි. පෝල් කියනවා ඒ කියපු කතා හින්දාම මෙයාට ඕන උනාලු ජීවත් වෙන්න. කොහොම හරි මාස 18ක් ඉඳලා හොස්පිටල් එකෙන් ගෙනහිල්ලා. ඒ තාත්තා කියනවා පුදුම බයකින්ලු ගෙනාවේ. මොකද පරණ ජෙනරේටරයක් හය කරගෙන වාහනේ දාගෙන සිලින්ඩරෙත් දාගෙන දැන් මෙයා සිලින්ඩරය ඇතුළේනේ. අර ජෙනරේටරෙන් කරන්ට් එක දීලා අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ජෙනරේටරේ පරණ එකක්ලු. ඒක නතර වෙන්න යනවලු. ඉතින් ඒ නතර වුණොත් මැරෙනවනේ කෙලින්ම. එක තප්පරයක නිල් වෙලා මැරෙනවා. වෙන දෙන්න ක්‍රමයක්වත් නැහැනේ. ඉතින් මේ කොහොම හරි ඒනට කොහොම හරි ගෙදර ගෙනල්ලා. පෝල් අන්තිමට ගෙදර ආවා. අයන් ලං එකත් එක්ක. පවුල්ගේ අවුරුදු 2ක් විතර දැන් ගෙදර ඇවිල්ලා ඉන්නවා. අර මැෂිමෙන් දිනපතා වැඩ කරනවා. පැය 24ම ඒ මැෂිම ඇතුලේ තමයි මෙතන මෙටල් යකඩ සිලින්ඩරය ඇතුලේ තමයි පවුල් ඉන්නේ. ඔළුව විතරක් එළියේ. 1954 නේ මේක පවුල්ට හැදුනේ. පවුල්ට හැදිලා දැන් 1954 දී පවුල් තෙරපිස් කෙනෙක් හම්බ වෙනවා. ඒ තෙරපිස් කියලා දෙනවා ක්‍රමයක්. ඒ කියන්නේ කෙටි කාලෙන ක්‍රමයක්. ගිලින්න කියලා. එයා වාතේ ගිලින්න ක්‍රමයක් තියෙනවා. බලබල වාතේ ගිලින්නේ කොහොමද කියලා. එහෙම තමයි. ඒකට ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයේ භාවිතා කරලා මෙයාට පුළුවන් කෙටි කාලිනව අර මෙටල් මේක නැතු වෙන්න. ඒකට කියනවා අපි Glossopharyngeal breathing. GPB කෙටි නම. මෙන්න මේකෙදි අපි කරන්නේ මොකද්ද? මෙහෙම අපි කියලා කට වහනවා. වහපු ගම දැන් යාර හුස්ම මෙහෙම අපිට වගේ කීකේ අදලා ගන්න පිට කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? වෙනහල වැඩ කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් නහය වහගෙන කටත් හුස්ම ගන්න නැතුව මෙහෙම කට එකපාරට ඇරලා හොඳට වහනවා. වහපු ගමන් කටේ ඉර වෙනවනේ හුස්ම ටික. අන්න ඒක අපි ගබ් කියලා ගිලිනවා. මෙම් GUB ගබ් කියන එක ශබ්ද කරන්න කියන කට වහගෙන. එතකොට මෙහෙම කියලා දිවෙන්, ඒ කියන්නේ අපි අර කට ඇතුලේ පිරලා තියෙන හුස්ම ටික දිවෙන් අරගෙන ඇතුලට දාගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? පෙනහැල්ලට අපි පුෂ් කරලා යවනවා. අන්න ඒක දැන් ඒක පාට කරන්න බෑ. මේක ඉතින් කාලයක් තිස්සේ පුරුදු වෙලා දැන් මෙයාට පොඩි අභියෝගයක් දුන්නා මේ තෙරපිස්ට්. පොඩි බබානේ ඉතින් ඒක කරන්න. ඒ කියන්නේ මිනිත්තු 3කට වඩා අර මීටර් කන්ටේනර් එක නැතුව, ඒකේ ආධාරයක් නැතුව හුස්ම ගත්තොත් GPB වලින් බල්ලෙක් දෙනවා කියලා, පපි කෙනෙක් දෙනවා කියලා. එතකොට මියා කොහොම හරි පෝල් දඟලලා අවුරුදු ගාණක් ඉගෙනගෙන 3 minutes වලට වඩා අර මෙටල් කන්ටේනර් එක නැතුව මෙහෙම ගිල වාතේ ගිල ඉන්න පුරුදු වෙනවා. ඉතින් බල් ලැබුණ බල්ලේ ජින්ජර්. ඉතින් දැන් මෙයාට චුට්ටක් දැන් පැය කාලක් භාගයක් වගේ දැන් මොකද මෙයාට හුස්ම අරක නැතුව හුස්ම ගන්න පුළුවන්. ඉතින් මෙයාට පොඩ්ඩක් පුටුවක වාඩි වෙන්න, එතකොට මිදුල බලන්න වගේ අවස්ථාව ලැබුණා. හැබැයි මෙයාට අනිවාර්යෙන් නිදාගද්දි ගසා දවසේ ගොඩක් වෙලාවට ඉන්න වෙන්නේ අර අයන් ලං එක ඇතුළෙමයි. මොකද නිදාගද්දි එහෙම යාට අර ගිල ඉන්න බැහැනේ. එතකොට මෙයාට දිගටම අර අයන් ලං එක ඇතුළේ ඉන්න වෙනවා. අවුරුදු 6 දිම නැති වෙයි මැරි කියලා හිතපු මේ පෝල් දැන් අන්තිමට මිදුලටත් ගිහිල්ලා ටිකක් ඉන්න තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා.
හැබැයි පෝල් මිදුලට ගිහිල්ලා නතර වුණේ නැහැ. පෝල් හිතුවා ඒ කාලෙදිම දැන් මට බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න බැහැනේ, වොලිබෝල් මේ ෆුට්බෝල් ගහන්න බැහැනේ. මෙයාට මොන හරි දෙයක් ඇචීව් කරගන්න තියෙන එකම ක්‍රමේ මොලේ පාවිච්චි කරන එකයි, ඉගෙනීම කියලා. ඉතින් පෝල් ඒ කාලේ ඉඳන් ඉගෙන ගන්න උනන්දු වුණා. ඉතින් මේ ලියන්නවත් බැහැනේ, කට විතරනේ, දැන් අතපය ඔක්කොම අරකට අස්සෙනේ. ඒ තාත්තා එයාට හදලා දීලා තිබ්බා මෙහෙම කටින් දත්වල හිර කරගෙන ලියන්න පෑනක්. හරහට එකක් ගහලා අනිත් එක පෑනක් කට් කරලා එහෙම එකක්. ඒකෙන් ඕනනම් කීබෝඩ් එකක් තියෙනවා නම් පස්සේ කාලෙක යා කීබෝඩ් එක ටච් කරා නැත්තම් ලියන්න පුළුවන්. කටේ මූණේ හැට මෙහාට කර තමයි එයා ලියන්නේ. ඉතින් කොහොම හරි පෝල්ට ලොකු බලාපොරොත්තු තිබ්බා. එයාට ජනාධිපති වෙන්න පවා ආසාවෙන් හිටියේ. ඉතින් කොහොම හරි ජනාධිපති කෙනෙක්, නීතිඥවරයෙක් එහෙම වෙන්න යාට ලෝය කෙනෙක් වෙන්න හරි ලොකු ආසාවක් තිබ්බා. කොහොම හරි මෙයාට දැන් මුලින්ම ඉස්කෝල වල කැමති වුණේ නැහැ ගන්නවා. මොකද ඒ කාලේ රිමෝට්ලි කරනවා කියන එක කියන්නේ ක්ලාස් එකේ ඉන්න ඕනේ ළමයි. ක්ලාස් එක නැතුව උගන්වනවා කියලා දෙයක් මේ නෝට් බලා ගන්නවා නම් ඒවා ඒ කාලේ එහෙම ක්‍රමයක් කොහෙවත් නැහැ. ඒක නිසා මේ වුණා ඒ වුණාට කොහොම හරි මෙයාලගේ අම්මා තාත්තලාගේ උදව්වෙන් කොහොම හරි try කරලා ඉස්කෝලේකට ගිහිල්ලා හයි ස්කූල් එකේ 1967 දී. ඒ කියන්නේ දැන් අවුරුදු 21ක් පොල්ට එයා ග්‍රැජුවේට් වුණා. ඔක්කොට මේ තිබ්බා. B තිබ්බා බයෝ වලට විතරක්. මොකද කියනවා ඒ ටීචර් බයෝ වලට මෙයාට ඩයිසෙක්ට් කරන්න මේක දැන් මීයක් අර ඔපරේෂන් කරන්න බැරි හින්දා අත් දෙක ඇතුළේනේ මීයක් ඔපරේෂන් කරන්න බැරි හින්දා ඒ ප්‍රැක්ටිකල් එකට මාක්ස් කපලා B එකක් දීලා බයෝ වලට. තාම තරහයිලු පොල්ට ඒක ගැන. ඇත්තට අපිට තරහ යනවා. ඉතින් කොහොම හරි එයා අවුරුදු 21 දී ග්‍රැජුවේට් වුණා. ඔක්කොට මේ දාලා. ඉතින් කොහොම හරි මෙයාට දැන් ඊට පස්සේ මෙතනින් නවත්තන්නෙත් නැහැ. මෙයාට ඕන වෙනවා ලෝයර් කෙනෙක් වෙන්න. මෙයා දිග්ගටම මොකද කරන්නේ? කැම්පස් වල දාන දිගටම දානවා. හැබැයි යාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් කරනවා. අවුරුදු 2-3ක් විතර එක දිගටම හැම ඇඩ්මිෂන් එකකටම දැම්මා. දාලා අන්තිමට මෙයාට මේ කෙනෙක් එක යුනිවර්සිටි එකකින් එන්න කිව්වා. එන්න කිව්වා කියන්නේ එයාට ලෝ ඩිග්‍රී එක ගන්න කරන්න දෙන්නම් කිව්වා. මේක එයාගේ ජීවිතේ බය හිතනම කාලයක්ලු. මොකද ඒ දැන් යුනිවර්සිටියට ගිය ගම එතන කවුරුත් ආබාධිතයි නැහැ. එතකොට මෙයාට නිකන් යන තැන මෙයා තමයි වෙනස්ම කෙනා. මේ හැමෝම සූ එකක ඉන්න සතෙක් දිහා බලනවා කියලා මෙයා බැලුවේ. ඉතින් කොහොම හරි එහෙම අභියෝග මත මෙයා මොකද කරේ? ටික ඉගෙන ගත්තා. එතනදී යාට ක්ලෙයා කියලා ගර්ල් කෙනෙකුත් හම්බුණා. මේගොල්ලෝ ආදරය කරන්න ගත්තා. ඒගොල්ලෝ එන්ගේජ්ත් වුණා. තාමත් හැබැයි මෙයාට මෙහෙම හුස්ම ගන්න බෑ. මැෂින් එකේ තමයි හුස්ම ගන්නෙ. පොඩි වෙලාවක් පැයක් වගේ දැන් පුළුවන් යාට හුස්ම ගිල එළියේ ඉන්න. හැබැයි බාන්නේ ගර්ල් මෙයා එක්ක ලව් කරලා එන්ගේජ් වුණා. ඒනාට එක දවසක් එයා කතා කරද්දි එයාගේ අම්මා ගත්තේ ෆෝන් එක. අම්මා සම්පූර්ණ විරෝධ වුණා. මේක කරන්න දෙන්න බෑ. මගේ දුවට ජීවිත කාලෙම නර්ස් කෙනෙක් විදිහට මෙයා බලාගන්න එහෙම දෙන්න ඉඩ දෙන්න බෑ. ඒක නිසා ආයෙ කතා කරන්න එපා කියලා. පෝල් එකට ගරු කරා. මොකද අරයාගේ ජීවිතය ගැන මෙහෙම ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ නැහැ කියලා පෝල් අයින් වෙලා ගියා. ඒකට අවුරුදු ගාණක් ගියා කියනවා මෙයාට රිකවර් වෙන්න දුකෙන්. කොහොම හරි මේ වෙද්දි දැන් මේ යුනිවර්සිටි එකට ගිහිල්ලා හිටියේ ලෝ ඩිග්‍රී කරන්න. එතකොට මෙයා අයින් වෙලා හිටියේ. ඒ කියන්නේ මේ ගෙදරයි නෙමෙයි හිටියේ. එයාට එක කෙනෙක් හිටියා. අනිත් එක අර ගර්ල් බලාගත්තා. එයා වෙනම හිටියේ. දැන් ගර්ල් උත් යන්න ගියා. දැන් මෙයා ආයි තනියම. ඊට පස්සේ කාලයක්ම එයා බලාගත්තා එයාගේ යාළුවෝ. කැම්පස් එකේ යාළුවෝ. ඊළඟට එයාට කියාට එක කෙනෙක් හම්බුණා. ඒ කියන්නේ උදව්වත් අත්දවට කරන කෙනෙක් හම්බෙලා. ඉතින් ඔහොමාරි දැන් ඩිග්‍රී කරගෙන යනවා. අන්තිමට එයා ග්‍රැජුවේට් වුණා 1978 දී.
ඒ වගේම එයා පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් ගත්තා නීතිඥ ලෝ වලින් 1980 දී. ඒ වගේම එයාට ටීචින් ස්කූල් එකක ටීචර් කෙනෙක් විදිහට ජොබ් එකකුත් ලැබුණා. ඉතින් මේ විදිහට ගොඩාක් දේවල් මෙයාගේ ජීවිතය ඇචීව් කරගෙන තියෙනවා. මේ මෙහෙම සිලින්ඩර් එකේ ඉඳිද්දි හුස්ම ගන්න මැෂින් එකක් තියෙද්දි අර ඒක නැතුව පැයක් විතර හුස්ම ගන්න ටිකේම අර ඔළුව එළියට දාගෙන මැෂින් එකෙන් ඉන්න ටිකයි ප්‍රයෝජනට අරගෙන මෙයා මෙච්චර දෙයක් ඇචීව් කරගෙන තියෙනවා ජීවිතේදී. දැන් ලෝයනේ. එතකොට මෙයාට ඕන දැන් ක්ලයන්ට්ලව රිප්‍රසන්ට් කරන්නත් ඕනේ. උසාවිත් ගිහිල්ලා 3 piece සූට් එක ඇඳගෙන කෝට් එක ඇඳගෙන උසාවිත් ගිහිල්ලා අර පැයක් විතර ඉන්න පුළුවන්. ඉඳලා ක්ලයන්ට්ව රිප්‍රසන්ට් කරලා ඇවිල්ලා තියෙනවා. මේ වෙද්දී දැන් අද දවසෙත් මේ පොල් ජීවත් වෙනවා. දැන් එයාගේ අම්මයි තාත්තයි නැහැ. ඒ වගේම එයාගේ අයියත් නැහැ. ඒත් පෝල් මැෂින් එක ජීවත් වෙනවා. තාම අයන් ලං එක එයාගේ තියෙනවා. මොකද අර මම කිව්වේ අලුත් තාක්ෂණය කොච්චර තිබ්බත් අර සේම් වැඩේ කරන්න බෑ. එක්කෝ බෙල්ලෙන් හිල් කරලා බටයක් දාන්න වෙනවා. එක්කෝ මාස්ක් එකක් දාගෙන අර මේ ඔක්සිජන් දෙන්න වෙනවා. ඒක පොසිටිව් ප්‍රෙෂර් එකක් හින්දා. එතකොට ඒ වැඩේ කරගන්න බෑ. පෝල් කැමතිත් නැහැ ආයෙ බෙල්ල හිල් කරන්න. මොකද එයාගේ මතකනේ අර මුලදීම පොඩි කාලේ මෙහෙ උගුර හිල් කරලානේ අර බටයක් දාලා හුස්ම දුන්නේ. ඉතින් ආයෙ එහෙම කැමැත්තක් නැහැ. මොකද කන්න බොන්න මුකුත් බෑ. දැන් අඩුම ගානේ කාලා බීලා මෙයා මේ ගොඩාක් දේවල් ඇචීව් කරගත්තේ අර අයන් ලං එකේ හින්දා. ඒ සරල මෙකැනිසම් එකේ හින්දා. ඒ සරල යකඩ සිලින්ඩර් එකේ හින්දා. සහ එයාගේ තියෙන මාර අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨාන නිසා තමයි මේ දේවල් මෙයා ඇචීව් කරගත්තේ. 2020 දී එයා The 3 Minutes for a Dog කියලා එයාගේ ජීවිත කතාව ගැන පොතකුත් පබ්ලිෂ් කරා. මේ ඔක්කොම එයා ටයිප් කරේ අර පෑන එහෙම කටින් අල්ලගෙන ටයිප් කීබෝඩ් එක ටයිප් කරලා. පවුල් තමයි දැනට අවුරුදු 75ක් අවුරුදු දැන් වයස. පවුල් තමයි එකම එක්කෙනා මේ අයන් ලං එක යූස් කරනවා. ඒ කියන්නේ මේ යකඩ මේ වෙනහල් පාවිච්චි කරන එකම පුද්ගලයා. දැනටත් ජීවත් වෙන එකම පෝලියෝ සර්වයිවර්. ඉතින් මේ පෝලියෝ කියන දේ ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි දැන් පොඩ්ඩක් පෝලියෝ ගැන කතා කරමු. මොකද්ද මේ පෝලියෝ? ඇත්තටම මේ පෝලියෝ 1916 විතර තමයි පටන් ගත්තේ. පටන් අරගෙන 1940 වෙද්දි රට සට ගාලා හැදෙන්න ගත්තා. ගොඩක් US වල එහෙම US වල වගේ රටවල් වල තිබ්බේ. එතකොට 1952 නේ පෝල්ට හැදුනේ. ඉතින් මේ පෝල් එක කේස් එකක්. පෝල් සර්වයිව් වෙලා දැනුත් ජීවත් වෙනවා. ඉතින් ඒ කාලේ වුණාට පොඩි ළමයින්ට තමයි මේ පෝලියෝ කියන එක ගොඩාක්ම හැදුනේ. මොකද පෝලියෝ වලින් වෙන්නේ අර මම කිව්වේ ඉස්සෙල්ලා මෝටර් ෆන්ක්ෂන්ස් නැති වෙලා පේශි පැරලයිස් වෙලා යනවා. දැන් පෝල් කිනුත් බෙල්ලෙන් පහළ අර පේශි වැඩ කරන්නේ නැහැ. දැන් මම කිව්වනේ එළියේ ඉන්නවා කියලා. එළියේ ඉන්නේ ඔක්කොම රෝදපුටුවක. බෙල්ලෙන් පහළ බෙල්ල කෙලින් කරලා තියන්නේ රෝදපුටුවේ ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තියලා තමයි බෙල්ල කෙලින් කරලා තියන්නේ. බෙල්ලෙන් පහළ කිසිම පේශියක් වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි පෝලියෝ වලින් උනේ. ඉතින් මෙහෙම ඒ කාලේ කියනවා 1950 විතර වෙද්දී 8 ලක්ෂයක් පමණ සාමාන්‍ය දල වශයෙන් ඇනුවලි හිටියලු මැරුණා හරි පැරලයිස් වුණා හරිලු පෝලියෝ වලින්. කොහොම හරි දැන් එතකොට තිබ්බ එකම විසඳුම මේක තමයි. දැන් කොරෝනා වගේ තමයි. කොරෝනා වගේ මොකකින්ද හැදෙන්නේ කියලා හොයාගෙන තිබ්බේ නැහැ. ඉතින් ඉන්සෙක්ටිසයිඩ් අනම්මනම් ගහලා දැන් මදුරුවන්ගෙන් එනවා කියලා මදුරුවෝ මේව කරා කාලයක් මදුරුවෝ මරාගෙන ගියා. ඊට පස්සේ දැන් ගවර්න්මන්ට් එකටත් වෙන කරන්න දෙයක් නැහැ. මොන හරි කරනවා කියලා පෙන්නන්න ඕනේ. ඒකින්ද මදුරුවෝ මැරුවා කාලයක්. ඊට පස්සේ රාවයක් ගිහිල්ලා තිබ්බ බල්ලෝ පූස වරනවා කියලා බල්ලෝ 8-10කට වඩා ප්‍රමාණයක් මරලා තියෙනවලු ඒ කාලේ රාවය නිසා. බල්ලොන්ගෙන් පූසොන්ගෙන් බෝ වෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ ඉතින්
ඒක අපි දන්නේ නැහැ. ඒ කාලේ දැනගෙන ඉඳලා නැහැ මොකකින්ද මේක හැදෙන්නේ කියලා. ඒක හැදලා තියෙන්නේ අර අතපය සැනිටයිස් හරියට පිරිසුදු වෙන්නේ නැති කමින් ගොඩක් වෙලාවට. ඉතින් කොහොම හරි දැන් ඒ වගේ ඒ කාලේ එහෙම මැරීම කියලා තියෙනවා. 1955 දී තමයි පළවෙනි එකට අවුරුදු 3ක් විතර ගිහිල්ලා පෝල් මේ වුණාට පස්සේ 52 ඉන්නේ 55 වගේ තමයි වැක්සින් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් හැදුන අයව හොඳ වෙන්නේ නැහැ නේ. ඉතින් අලුතෙන් හැදෙන එක නැවතුණා. දැන් අපිට අපේ පරම්පරාවේදී පෝලියෝ ගැන අහන්න ලැබෙන්නේ නැති මේ වැක්සින් එකකින්ද. වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක හරියට ගිය නිසා තමයි අපේ පරම්පරාවේ අපිට පෝලියෝ සම්බන්ධ බයක් වෙන්න දෙයක් නැත්තේ. මොකද අපේ චූටි කාලෙම ඒක වැක්සින් එක ගහනවා. 1979 වගේ US වල සම්පූර්ණයෙන්ම වගේ එකක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම වඳ කළාම දාලා පොලියෝ. UK වල 1984 දී වගේ 2000 දී WHO එකෙන් ඩික්ලෙයාර් කළා ඇමරිකාවේ වෙස්ටර්න් පැසිෆික් රීජන් එකේ පොලියෝ නැහැ කියලා. ඉන්දියාවේ ඒත් තිබ්බා අවුරුද්දකට 20 ලක්ෂයක් විතර 1990 වෙද්දි. කොහොම හරි 2014 වෙද්දි ලොකු වැක්සින් ප්‍රෝග්‍රෑම්ස් දෙක තුනක් ගිහිල්ලා ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම නැති කරා කියලා කිව්වා. අපේ ලංකාවේ නැති. ඊට පස්සේ දැනටත් තියෙන හැබැයි පොලියෝ නැති කරගන්න බැරුව දැනට තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ, නයිජීරියාවල, පාකිස්තානයේ. ඒ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක හරියට වෙන්නේ නැති නිසා තාම එහෙ තියෙනවා පොලියෝ. එනවාට අපි සෑහෙන දෙනෙට මේ පොලියෝ කියන දේ කොච්චර බරහම් දෙයක්ද, කොච්චර දිනේ මැරුණාද, එකපාරට හුස්ම ගන්න බැරුව මැරෙනවා. අපි පැරලයිස් වෙනවා, සම්පූර්ණ බෙල්ලෙන් පහළ පණ නැති වෙනවා. චූටි ළමයා මේ සෙල්ලම් කර කර ඉන්න ළමයාගේ අපිට ඒ ගැන කිසිම අයිඩියා එකක් නැහැ. මොකද මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක නිසා. වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකකින්ද ඒක හොඳ වෙලා අන්තිමට ලෝකෙන් තුරන් වෙලා යනකම්ම අපි දන්නෙත් නැහැ. මෙහිම තමයි හැමරිටම කොරෝනත් එහෙමයි. ඒ මුල් කාලෙදී මේ පොලියෝ කියන දේ හැදෙන්නේ මොන විදිහටද කියලා සිත්තු තේරෙලා නැහැ. කාලයක් ගත වෙලා ඒකට විසඳුමක් හොයාගෙන පැනඩමික් එක ඕන දෙයකට අපි ෆයිට් කරනවා. මේ අපිට පෝල්ගේ ජීවිතේ ගන්න පුළුවන් අදහස් තමයි අර යකඩ ටැංකිය එක හිර වෙලා බෙල්ල විතරයි වෙල්ලයි ඔළුව විතරක් එළියට දාගෙන එයා මොකද කරේ? ග්‍රැජුවේට් වුණා. ඊළඟට ලෝයර් කෙනෙක් වුණා, ටීච් කරා, පොතක් ලිව්වා. තාම දැනට ජීවත් වෙනවා. අම්මා තාත්තාත් නැති වෙලා, අයියාත් නැති වෙලා තාම ජීවත් වෙනවා හොඳට. ඉතින් මේක තමයි අපිට අපේ ජීවිතේට ගන්න පුළුවන් ලොකුම ආදර්ශයක් මේකේ තියෙනවා මේ කතාවේ. ඒ වගේමයි අර පොඩි මෙකැනිසම් එක නිසා. ඒ පොඩි දෙයක් ඒක. මේ ලොකු බරපතල මෙකැනික් එක මොකක්වත් ලොකු තාක්ෂණික උපකරණ තියෙන සර්කිට් තියෙන දෙයක් නෙමෙයි. හරිම සරල උපකරණයක් අයන් ලං එක කියන්නේ. ඒක හරිම සරලයි. ඒක දැන් මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැනට මේ කොරෝනා වලටත් යොදා ගන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හැබැයි මට තේරෙන විදිහට දැන් පෙනහල්ල විනාශ වෙන එකක් තමයි කොරෝනා වලදී වෙන්නේ. නැතුව පෙනහල්ල අඩපණ වෙනව නෙමෙයිනේ. එතකොට මේක ප්‍රෙෂරයිස් කරලා හුස්ම ගන්නුවයි කියලා වැඩක් නැහැ. මොකද පෙනහල්ලට ඇබ්සෝබ් කරගන්න බැරි නා. දැන් පොලියෝ වලදී වෙන්නේ අර වැඩ කරන්නේ නැති එක, මේ ෆිසිකලි වැඩ කරන්නේ නැති එක වෙන එක විතරනේ. පෙනහල්ල ඇතුළ ඩැමේජ් වෙන්නේ නැහැ. කොරෝනා වලදී ඇතුළ ඩැමේජ් වෙන්නේ. ඉතින් ඒක නිකම් සාර්ථක පිළියමක් වෙන්නේ නැහැ. එනාට සරල දේවල් තියෙනවා උත්තර. තාම ඒ වගේමයි ඒකට ඒ පොලියෝ ලෙඩේට එන පෙනහල්ලට දිගු කාලේ එන විසඳුමක් විදිහට මොන තාක්ෂණයෙන්වත් තාම අර අයන් ලං එක තමයි හරිම එක. ඉතින් මේ විදිහට තමයි ෆස්ට් එපිසෝඩ් එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලට වැදගත් දෙයක් මම ෆස්ට් එපිසෝඩ් එකෙන් දුන්නා කියලා. අදහස් කියන්න පුළුවන්. මට තව මොනවද මේකට අවශ්‍ය වෙන්නේ සහ අඩුපාඩු ගැන. ඕකේ. thank you හිටියට ෆස්ට් එපිසෝඩ් එකත් එක්ක. අපි ආයි ළඟදිම තව එපිසෝඩ් එකකින් හම්බෙමු. ඕකේ. bye.